ආයුබෝවන් දරුවනේ හැදෙන අපි හදන තැන ගුරු ගෙදර අධ්‍යාපන පාඩම් මාලාව සමගින් අට ශ්‍රේණියේ දුවා දරුවන් වෙනුවෙන් ඔබට ගණිතය පාඩමක් සාකච්ඡා කිරීමට අද මම බලාපොරොත්තු වෙනවා. පුතේ ඔබගේ ගණිතයේ පෙළ පොතේ දෙවැනි වාරයට අදාළ පළවෙනි පාඩම වන සමමිතිය පාඩම දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ අපි මීට පෙර 7 ශ්‍රේණියේදී සමමිතිය පාඩම ඔබ අධ්‍යයනය කරලා තියෙනවා. ඔබ දන්නවා සමමිතිය පාඩම දරුවෝ ඉතාමත් ආසාවෙන් සිදු කරන පාඩමක්. මේකේ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. පුතාලා හරි ආසාවෙන් 7 ශ්‍රේණියේදී සමමිතිය පාඩමට සම්බන්ධ වුණා. ඉතින් පුතේ අපි 7 ශ්‍රේණියේදී ඉගෙනගත්ත දැනුමත් ඒ වගේම 8 ශ්‍රේණියේදී ඔබට අලුතින් ඉගෙන ගන්න තියෙන දැනුමත් මොනවද කියලා අපි ඉස්සෙල්ලා බලලා 8 ශ්‍රේණියේදී ඔබට අලුතින් ඉගෙන ගන්න තියෙන කොටස් මොනවද කියන එක සාකච්ඡා කරමු. පුතාලට මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් 8 ශ්‍රේණියේදී පුතාලා මුලින්ම ඉගෙන ගන්නවා භ්‍රමක සමමිතිය හඳුනා ගැනීමට. ඒ වගේම දරුවනේ භ්‍රමක සමමිතිය ඇති තල රූපයක භ්‍රමක සමමිති ගණය සෙවීමට. ඒ වගේම දරුවනේ දීපාර්ශ්වික සමමිතිය සහිත තල රූපයක සමමිති අක්ෂ ගණන හා භ්‍රමක සමමිති ගණය අතර සම්බන්ධයක් ලබා ගැනීමට දරුවන්ට හැකියාව ලැබෙනවා. පුතේ අපි 7 ශ්‍රේණියේදී ඉගෙනගත්ත දීපාර්ශ්වික සමමිතිය කියන කොටස මුලින්ම මතක් කරගෙන අපි 8 ශ්‍රේණියේදී අලුතින් ඉගෙන ගන්න භ්‍රමක සමමිතිය කියන කොටස සාකච්ඡා කරමු. මොකද දරුවනේ 7 ශ්‍රේණියේදී ඔබ ඉගෙනගත්ත දීපාර්ශ්වික සමමිතිය කොටස අපිට 8 ශ්‍රේණියේදී භ්‍රමක සමමිතිය කොටසට ඉතාමත් වැදගත්. බලන්න පුතේ අපි දීපාර්ශ්වික සමමිතිය කියලා 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ මොකක්ද කියලා. ඔන්න පුතේ පුතාලට ලස්සන තල රූපයක් බෝඩ් එකේ පේනවා. මෙන්න මේ තල රූපය මම මෙන්න මේ ආකාරයට මැදින් කඩේ ඉරක් ඇඳලා මෙන්න මේ වගේ සමාන කොටස් දෙකක් මේ කඩේ ඉරෙන් දෙපැත්තේ පුතාලට පේනවා. මේ දෙපැත්තේ තියෙන කොටස් දෙක දරුවනේ බලන්න මෙන්න මේ කඩේ ඉර ඔස්සේ දෙකට නැමීම මගින් එකිනෙක මත සමපාත වෙන බව දරුවන්ට හඳුනාගත හැකියි. ඒ වගේම දරුවනේ මේ දෙපස තියෙන කොටස් දෙක පුතාලට පේනවා හැඩේනුත් සමානයි වර්ගඵලේනුත් සමානයි. ඒ වගේම මම අර මුලින් කිව්වා වගේම මෙන්න මේ කඩ ඉර ඔස්සේ දෙකට නැමීමෙන් එම කොටස් දෙක එකිනෙක මත සමපාත වෙනවා. මෙන්න මෙසේ තල රූපයක් එහි තුල වූ රේඛාවක් ඔස්සේ මේ ආකාරයට සමාන කොටස් දෙකකට වෙන් කරලා ඒ කොටස් දෙක එකිනෙක මත සමපාත වන ආකාරයට නමාගත හැකිනම් අපි කියනවා එම රූපයට දීපාර්ශ්වික සමමිතියක් ඇති තල රූපයක් කියලා. පුතාලට මෙන්න මේ කාරණය ඊළඟට මෙන්න මේ වගේ ඍජු කෝණාංශ කඩදාසියක් අරගෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. බලන්න දරුවනේ මෙන්න මේ ආකාරයට ඍජු කෝණාංශ කඩදාසිය මට නමා ගැනීමේ හැකියාව තියෙනවා. මෙසේ එය තුල වූ රේඛාවක් ඔස්සේ නමා ගැනීමෙන් මෙම ඍජු කෝණාංශ කඩදාසිය එකිනෙක මත සමපාත වන පරිදි දරුවනේ කොටස් දෙකක් ලැබෙනවා. නැවත වරක් එම කොටස් දෙකද සමපාත වන පරිදි දරුවනේ නමා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි කියනවා මෙම ඍජු කෝණාංශ කඩදාසියට දීපාර්ශ්වික සමමිතික තල රූපයක් කියලා. මේ බලන්න තවත් උදාහරණයක්. මෙන්න මේ වගේ තල රූපයක් පුතාලට පේන නිල් පැහැති මේ තුල වූ නිල් පැහැති රේඛාව ඔස්සේ සමාන කොටස් දෙකකට මෙන්න මේ ආකාරයට නමන්න පුළුවන්. එම කොටස් දෙක එකිනෙක මත සමපාත වන බව දරුවන්ට ඉතාමත් හොඳින් හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් දරුවනේ එසේනම් ඔන්න දැන් දරුවෝ දන්නවා දීපාර්ශ්වික සමමිතිය කියන්නේ කුමක්ද කියලා. තවත් අපි උදාහරණ කීපයක් සලකමින් මේකේ තිබෙන ඉතුරු කරුණුත් අපි සාකච්ඡා කරමු දරුවනේ. පුතාලට පේනවා මෙන්න මේ වගේ තල රූපයක්. මෙම තල රූපේ බලන්න මෙන්න මේ ආකාරයට මට සමාන කොටස් දෙකකට වෙන් කරගත හැකියි. මෙන්න මේ විදිහට අක්ෂයක් ඇඳලා
මේ අක්ෂයෙන් දෙපස තියෙන කොටස් දෙක බලන්න එකිනෙකට සමානයි. ඒ වගේම මේ අක්ෂය ඔස්සේ මේ තල රූපේ නැමීමෙන් එකිනෙක මත සමපාත වන බවත් දරුවන්ට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මෙන්න මේ අක්ෂය විශේෂ නමකින් අපි මේ අක්ෂය හඳුන්වනවා. අපි මෙන්න මේ අක්ෂයට කියන්නේ දරුවෝ සමමිති අක්ෂය කියලා. මේ අක්ෂය අපි සමමිති අක්ෂය ලෙස හඳුන්වනවා. එහෙනම් යම්කිසි තල රූපයකට එය දීපාර්ශ්වික සමමිතියක් ලැබෙන පරිදි නමා ගැනීමේදී පුතාලා දැකපු ඒ සරල රේඛාව අපි හඳුන්වන්නේ සමමිති අක්ෂය කියලා. අපි තවදුරටත් සාකච්ඡා කරමු දරුවෝ. තව උදාහරණ කීපයක් සලකමින් පුතාලාට එතකොට හොඳින් මතක තියේවි. මේ බලන්න ඍජු කෝණාශ්‍ර කඩදාසිය මම මුලින් උදාහරණයක් සලකමින් සාකච්ඡා කරා. පුතේ මේ බලන්න ඍජු කෝණාශ්‍ර කඩදාසියේ මෙන්න මේ ආකාරයට මට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. මේ වගේ සිරස් අතට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයට තිරස් අතටත් අපිට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. බලන්න මේ සමමිතික අක්ෂය ඔස්සේ සමාන කොටස් දෙකක් වෙන් වෙනවා. ඒ කොටස් දෙක එකිනෙක මත සමපාත වන පරිදි නමා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් දරුවනේ බලන්න ඍජු කෝණාශ්‍රයට සමමිති අක්ෂ දෙකක් පවතිනවා. මෙන්න මේ අක්ෂ දෙකම දරුවනේ අපි ඍජු කෝණාශ්‍රයේ සමමිති අක්ෂ ලෙස හඳුනා ගන්නවා. සමහරක් තල රූපවලට එහෙනම් දරුවෝ සමමිති අක්ෂ එකක් විතරක් නෙවෙයි එකකට වඩා වැඩි ගණන් වැඩි වාර ගණනක් අපිට දකින්න පුළුවන් අවස්ථාත් යෙදෙනවා. අපි එහෙනම් මෙතෙක් ඉගෙනගත්තු දීපාර්ශ්වික සමමිතිය යටතේ ඉගෙනගත්තු කරුණු මෙන්න මේ විදිහට අපි කතා කරමු. එහෙනම් මොකද්ද පුතේ දීපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ? දීපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙක මත සමපාත වන පරිදි කොටස් දෙකකට බෙදේ නම් එම තල රූපය දීපාර්ශ්වික සමමිතික රූපයක් ලෙස හඳුන්වනවා. යම් තල රූපයක් යම් සරල රේඛාවක් ඔස්සේ නමා ගැනීමෙන් එම නැමෙන කොටස් දෙක එකිනෙක මත සමපාත වන පරිදි අපිට ලැබෙනවා නම් දරුවෝ අපි කියනවා එම රූපයට දීපාර්ශ්වික සමමිතික රූපයක් කියලා. ඒ වගේම දරුවනේ එම නැමුම් රේඛාව අපි හඳුනනවා සමමිතික අක්ෂයක් ලෙස. එම නැමුම් රේඛාව අපි සමමිති අක්ෂයක් ලෙස හඳුන්වනවා. හරි දරුවනේ. එහෙනම් දැන් අපි මෙතෙක් ඉගෙනගත්ත කරුණුත් සමග පොඩි ක්‍රියාකාරකමක නිරත වෙමු. පුතාලා දැන් ඔන්න මේ පාඩමට සම්බන්ධ වෙනකොට පුතාලා ලියන පොතක් සහ පෑනක් පැන්සලක් සරල දාරයක් ළඟින් තියාගෙන මේ පාඩමට සම්බන්ධ වෙන්න. පුතේ අපි මාත් සමගම මේ දෙන අභ්‍යාස සිදු කරන්න පුතාලාට පුළුවන් නම් මම කියන මේ ඉදිරියේදී කියන ක්‍රියාකාරකම් වල නිරත වෙන්න දරුවන්ට හොඳින් මෙම පාඩම අධ්‍යයනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. පුතේ මාත් සමග ඊටාම සරල අභ්‍යාස කීපයක් තියෙන පුතාලා ආසාවෙන් කරන්න පුළුවන් ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න ඔන්න මම රූපයක් දෙනවා. මෙන්න මේ රූපේ පුතාලගේ පොතේ පිටපත් කරගෙන සමමිතික අක්ෂයක් අඳින්න තියෙන්නේ. පුතාලට විනාඩියක්වත් යන්නේ මේකේ සමමිතික අක්ෂයක් අඳින්න නේද? පුතාලට පේනවා මෙහි ඉහළ පවතින ශීර්ෂය ඔස්සේ අපිට මෙන්න මේ විදියට පහළට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. පුතාලා ඇඳලා ඉවර වෙලත් බලන්න හොඳින් බලන්න මේ සමමිතික අක්ෂය ඔස්සේ බෙදෙන කොටස් දෙක එකිනෙක මත සමපාත වන පරිදි නමා ගැනීමේ හැකියාව තිබෙනවද කියලා. ඇඳලා ඉවර වෙලා ආපහු නැවත වාරයක් බලන්න එම අක්ෂය ඔස්සේ මේ රූපය සමමිතික වෙනවද කියලා. ඒ වගේම දරුවනේ ඔන්න පුතාලාට තව රූපයක් දීලා තියෙනවා. පුතාලාගේ පොතේ ඉක්මනින් සරල ධාරය භාවිතා කරමින් මේ වගේ රූපයක් ඇඳගෙන අඳින්න උත්සාහ කරන්න බලන්න. මෙහි සමමිතික අක්ෂය මේ බලන්න මෙහි ඉහළ පවතින ශීර්ෂය ඔස්සේ මෙන්න මේ ආකාරයට අපිට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. පුතාලා තව බලනවා ඇති මේ රූපයට තවත් සමමිතික අක්ෂ ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවද කියලා. ඔව් බලන්න. තව දුරටත් පුතාලා පරීක්ෂා කරලා බලන්න මේ රූපයට සමමිතික අක්ෂ අඳින්න පුළුවන්ද කියලා. පුතාලාට සැකයක් හිතෙනවා නම් ඇඳලම බලන්නකෝ. එහෙම ඇඳලා පස්සේ අර
පරීක්ෂා කරලා බලන්න මේ කොටස් දෙක සමාන කොටස් දෙක එකිනෙක මත සමපාත වෙනවද කියලා පුතාලා හොඳින් පරීක්ෂා කරලා බලන්න. හරි. ඊළඟ රූපේ. මෙන්න මේ රූපේ මට මෙන්න මේ ආකාරයට පුතේ සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. පුතාලා ඉක්මනින් අඳින්න ඇති. ඔන්න දරුවෝ තව සමමිතික අක්ෂයක් මෙන්න මේ රූපේ හොයාගෙන ඇති. මේ බලන්න. එහෙනම් මට මෙන්න මේ ආකාරයට තිරස් අතටත් අපිට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. තිරස් අක්ෂය ඔස්සේ මේ රූපය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කොටස් දෙක එකිනෙක මත සමපාත වන පරිදි එම අක්ෂය ඔස්සේ නමා ගැනීමේ හැකියාව තිබෙනවා. පුතාලට ඉතාම සරල අභ්‍යාස කීපයක් තමයි මේ අපි දැන් සාකච්ඡා කරේ දරුවනේ. අපි බලමු විශේෂ තල රූප කීපයක පුතාලට නිතරම විභාගෙදී ගැටලු විමසන ප්‍රශ්න කීපයක් තමයි දැන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිතරම විභාගෙදී දරුවෝ මෙන්න මේ තල රූප කීපයේ සමමිතික අක්ෂ ගණන අඳින්න කියලා එනවා. නැත්නම් සමමිතික අක්ෂ ගණන කීයද කියලා අහනවා. පළවෙනි එක සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණයක් කියලා කියන්නේ දරුවනේ පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණයක්. මෙහි පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණයක්. මෙහි සමාන පාද දෙක ඔස්සේ මෙන්න මේ ආකාරයට මට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. පුතාලා ඔන්න ගෙදරදී කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තියෙනවා. පුතාලා ඉක්මනින්ම කොලයක් අරගෙන සමදීපාද ත්‍රිකෝණයක් ඇඳගෙන කිහිප වරක් නමලා බලන්න සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට වෙන් කරගත හැකිද කියලා. පුතාලට හම්බෙන්නේ එක අවස්ථාවක් පමණයි. මෙන්න මේ සමාන පාද දෙකට පොදු ශීර්ෂය ඔස්සේ අඳිනු ලබන අක්ෂය ඔස්සේ පමණක් සමමිතික වන ආකාරයට වෙන මේ රූපයට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් විශේෂ කරුණු සඳහන් කරගන්න පුතේ. විශේෂයෙන්ම සමදීපාද ත්‍රිකෝණයකට සමමිතික අක්ෂ පවතින්නේ එකක් පමණයි. සමදීපාද ත්‍රිකෝණයකට සමමිතික අක්ෂ පවතින්නේ දරුවනේ එකක් පමණයි. අපි ඊළඟට බලමු සමාන්තරාශ්‍රය. නිතරම දරුවෝ වරද්ද ගන්න තල රූපයක් තමයි සමාන්තරාශ්‍රය කියන්නේ. හොඳින් මතක තියාගන්න පුතේ අපි පොදු සමාන්තරාශ්‍රයක් අරගෙන තියෙන්නේ. සමාන්තරාශ්‍රයක ඔන්න සම්මුඛ පාද දිගින් සමානයි. ඒක තමයි ඔය ලකුණු කරලා තියෙන්නේ දරුවනේ. ඔන්න පුතාලට ගෙදෙද්දි කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් මෙන්න මේක. සමාන්තරාශ්‍රයක් කොලයක ඇඳගෙන පුතාලා සමාන්තරාශ්‍ර 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා සමාන්තරාශ්‍රයක ලක්ෂණ මොනවද කියලා. ඒ විදිහට සමාන්තරාශ්‍රයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. සමාන්තරාශ්‍රයක් කොලයක ඇඳගෙන කිහිප වරක් නවන්න උත්සාහ කරන්න සමමිතික වන ආකාරයට. පුතාලට එකදු සමමිතික අක්ෂයක්වත් මෙන්න මේ සමාන්තරාශ්‍රයට ලබා ගැනීමේ හැකියාව නැහැ. එහෙනම් මතක තියාගන්න දරුවනේ සමාන්තරාශ්‍රය දීපාර්ශ්වික සමමිතික තල රූපයක් නොවේ කියලා තමයි අපි අඳුරගන්නේ. විශේෂ කරුණක් පුතාලට පෙනේ මේකේ සම්මුඛ ශීර්ෂ දෙක ඔස්සේ සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙන බව දරුවන්ට මේක බැලූ බැල්මටම හිතෙනවා. නෑ. එහෙම බලන්න පුතේ රූපයක් කපලා එහෙම නමලා බලන්නකො මේක සමමිතික වෙනවද කියලා, දීපාර්ශ්වික සමමිතියක් ලැබෙනවද කියලා. අපිට ඒ ආකාරයට මෙහි සමමිතියක් ලබා ගැනීමේ හැකියාව නැහැ. එහෙනම් සමාන්තරාශ්‍රයට දරුවනේ දීපාර්ශ්වික සමමිතියක් නැති තල රූපයක් විදියට තමයි අපි අඳුරගන්නේ. විශේෂ කරුණක් සඳහන් කරගන්න තරු ලකුණක් දාලා සමාන්තරාශ්‍රයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන 0යි. එකක්වත් නැහැ. සමාන්තරාශ්‍රයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ නැත. සමචතුරාශ්‍රය. පුතේ සමචතුරාශ්‍රය ඔන්න විශේෂ තල රූපයක්. සමචතුරාශ්‍රයක් මෙන්න මේ විදිහට අපි සමචතුරාශ්‍රයක් අපි ගත්තොත් එහෙම මෙන්න මේ සමචතුරාශ්‍රයේ අපිට මේ ආකාරයට තිරස් අතට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තිරස් අතටත් සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. පුතාලා උත්සාහ කරලා බලන්න සමචතුරාශ්‍රයක් අරගෙන සමචතුරාශ්‍රය නමන්න උත්සාහ කරන්න කිහිප වරක්. එවිට මෙන්න මෙහි විදියට සම්මුඛ ශීර්ෂ දෙකක් ඔස්සේ මෙන්න මේ රූපය සමමිතික වන ආකාරයට නමා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයට තවත් අපිට
සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. බලන්න මේ සමචතුරාශ්‍රයේ සමමිතික අක්ෂ 4ක් අපිට අඳින්න පුළුවන්. ඒ හතරම සමචතුරාශ්‍රය තුල වූ එක ලක්ෂයකදී එකිනෙකට මුණ ගැසෙන බව දරුවන්ට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් දරුවනේ සමචතුරාශ්‍රයට සමමිතික අක්ෂ 4ක් තියෙනවා. විශේෂ කරුණක් විදිහට සඳහන් කරගන්න සමචතුරාශ්‍රයක් ඇඳලා මේ විදිහට සමමිතික අක්ෂ සියල්ල අඳින්න. මෙයාට සමචතුරාශ්‍රයට සමමිතික අක්ෂ 4ක් පවතිනවා. අපි ඊළඟට 7 ශ්‍රේණියේදී පුතේ ඉගෙන ගත්තා දීපාර්ශ්වික සමමිතික රූප අඳින්න. දීපාර්ශ්වික සමමිතික රූප අඳින්න. පුතාලට විභාගෙදී එහෙම නිතරම හම්බෙන්න ඇති සමමිතික අක්ෂයක් ඇඳලා එහි එක පැත්තක් පමණක් රූපය සම්පූර්ණ කරලා තියෙනවා. අනිත් ප්‍රදේශය අපිට සම්පූර්ණ කරන්න කියලා දෙනවා. මේ බලන්න මෙන්න මේ වගේ රූපයක්. බලන්න දරුවනේ සමමිතික අක්ෂයක් ඇඳලා තියෙනවා. පුතාලගේ කොටරූල් පොතේ මේ විදිහට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තිබෙනවා. මේ විදිහට සමමිතික අක්ෂයක් ඇඳලා දරුවනේ මෙන්න මේ ආකාරයට එක පැත්තක් විතරක් පුතාලට පේන විදිහට කොටු ගණන් කරලා අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. කොටු ගණන් කරලා මෙන්න මේ වගේ රූපයක් එක පැත්තක් විතරක් අපි අඳගමු. දැන් ඔන්න ওই විදිහට විභාගෙදී අපිට ගාණක් දුන්නොත් මෙන්න මේකට ගැළපෙන විදිහට සමමිතික රූපයක් අඳින්න කියලා. සමමිතික අක්ෂයේ එක පැත්තක් ඇඳලා දීලා තියෙනවා. එහෙනම් පුතේ ඒ විදිහටම මේ සමමිතික අක්ෂයක් කියලා කියන්නේ හරියට තල දර්පණයක් වගේ. මේ සමමිතික අක්ෂය ඔස්සේ තල දර්පණයක් තිබ්බොත් දරුවෝ මෙන්න මේ රූපෙම අනිත් පැත්තේ අපිට කණ්ණාඩියකින් පේන්නේ. අන්න ඒ විදිහට පේනෙන්න ඕනේ. එහෙනම් අපි ඇඳගමු ඒ ආකාරයට. මේ බලන්න පුතාලට ඔන්න ওই විදිහට මෙන්න මේ සමමිතික රූපය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ විදිහට එහා පැත්තේ තියෙන රූපයට ඒ හැඩේම තියෙන ඒ වර්ගඵලයට සමාන සහ විශේෂයෙන්ම මතක තියාගන්න දරුවනේ සමමිතික අක්ෂය ඔස්සේ මෙය නැමීමෙන් එකිනෙක මත සමපාත වන බවත් පුතාලා හොඳින් හඳුනා ගන්න ඕනේ. නැත්තම් මේ රූපය සමමිතික වෙන්නේ නැහැ. අපි තව උදාහරණයක් අපි සලකමු. මේ බලන්න තිරස් අතට තිබෙන සමමිතික අක්ෂයක් ඔස්සේ සමමිතික වන තල රූපයක් අපිට සම්පූර්ණ කරන්න තියෙනවා. මෙහි ඉහළ කොටස දීලා තියෙනවා. පුතාලට එහෙනම් මෙන්න මේ සමමිතික අක්ෂය අඳගන්න දැන් පොතේ ඇඳලා මෙහි ඉහළ කොටස පමණක් සම්පූර්ණ කරගන්න. දැන් අපි ඊට සමාන මම කිව්වේ මැදින් තල දර්පණයක් තිබුණම ඒ තල දර්පණයෙන් අපිට පෙනෙන ප්‍රතිබිම්බය. අන්න ඒක තමයි අපි මෙහි යට කොටසේ ඇඳ ගැනීමට තියෙන්නේ. බලන්න දරුවනේ මෙන්න මේ විදියට අපිට මෙන්න මේ සමමිතික රූපය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් දරුවෝ ඔන්න හොඳින් මතක තියාගන්න විභාගයේදී මෙන්න මේ වගේ සමමිතික රූපයක් සම්පූර්ණ කරන්න ආවොත් අපිට තල දර්පණයකින් පෙනෙන රූපේ වගේම රූපයක් තමයි අපි නැවතත් ඇඳ ගැනීමේ ඇඳ ගන්න ඕනේ. එහෙනම් දරුවනේ මම විශේෂ කරුණු කීපයක් දැන් මතක් කරාද මේ පාඩම කියනවත් එක්කම පුතාලා මතක ඇති සමමිතික රූපයක සමමිතික අක්ෂයෙන් දෙපස සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ සමාන කොටස් දෙක දරුවෝ වර්ගඵලයෙන් සමානයි. ඔන්න ඒ වගේ ලක්ෂණයක් අපි කිව්වා. වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ වගේම දරුවනේ මේ කොටස් දෙක එකිනෙක නමා ගැනීමෙන් එකිනෙක මත සමපාත වන බවත් දරුවෝ දැන් දන්නවා. හැඩයනුත් සමානයි. වර්ගඵලයෙන් සමානයි, හැඩයෙන් සමානයි. ඒ වගේම සමමිතික අක්ෂය ඔස්සේ නමා ගැනීමෙන් එම රූපය සමමිතික වෙන බව දරුවන්ට හඳුනාගත හැකියි. බලන්න දරුවනේ ඊළඟට අපි සමමිතික අක්ෂ එකක් පමණක් ඇති රූපයක් අඳින්න උත්සාහ කරමු. මුලින්ම අපි කරන්න ඕනේ දරුවනේ සමමිතික අක්ෂයක් ඇඳ ගන්න. ඔබට තිරස් අතට හෝ සිරස් අතට සමමිතික අක්ෂයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා පුතාලාගේ කොට රූල් පොතේ. පුතාලාගේ පොතේ කොටු තියෙන හින්දා හරිම පහසුවෙන් සමමිතික රූපයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්න. ඔන්න එක පැත්තක් අර මුලින් මම කිව්වා වගේම සරල ධාරය භාවිතා කරමින් සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. පුතාලට දැන් මේ රූපෙම විතරක් නෙවෙයි සමමිතික අක්ෂයක් ඇඳලා මීට වඩා වෙනස් මට වඩා ලස්සන
රූපයක් ඇඳ ගැනීමේ හැකියාව තියෙන. හැබැයි පුතේ මේ පැත්තේ අඳින රූපේ ඒ විදිහටම අනිත් පැත්තෙත් මේ ආකාරයටම සම්පූර්ණ විය යුතුයි. නැත්නම් මේ රූපය සමමිතික රූපයක් වෙන්නේ නැහැ. පළවෙනිම කාරණේ මතක තියාගන්න, සමමිතික අක්ෂයෙන් දෙපස තියෙන කොටස් දෙක හැම වෙලාවකම හැඩයෙන් වර්ගඵලයෙන් සහ ඒ කොටස් දෙක නමපුවාම එකිනෙක මත සමපාත වන පරිදි පුතාලා ඇඳ ගන්න ඕනේ. මට වඩා ලස්සන රූප දරුවන්ට ඇඳ ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් දරුවනේ අපි ඊළඟට බලමු සමමිතික අක්ෂ දෙකක් ඇති රූපයක් අඳින්නේ කොහොමද කියලා. මුලින්ම පුතේ පුතාලාගේ කොට්රූල් පොතේ මෙන්න මෙහි විදිහට තිරස් අතට සමමිතික අක්ෂයක් අඳින්න දරුවනේ. ඒ වගේම තිරස් අතට සමමිතික අක්ෂයක් අඳින්න. ඉන් පස්සේ මෙන්න මේ ආකාරයට එක කොටසක් මුලින්ම සම්පූර්ණ කරගන්න. ඊට සමානම රූපයක් මේ විදිහට අනිත් පැත්තෙත් ඇඳ ගන්න දරුවෝ. බලන්න මෙයාට සමමිතික අක්ෂ දෙකක් පමණයි තිබෙන්නේ. පුතාලාට සමමිතික අක්ෂ දෙකක් ඇති පමණක් ඇති රූපයක් අඳින්න කිව්ව ගමන් දරුවන්ට මතක් වෙන්නේ ඍජුකෝණාශ්‍රය. ගොඩක් දරුවෝ අඳින්නේ ඍජුකෝණාශ්‍රය. හැබැයි දරුවනේ අපි ඊට වඩා නිර්මාණශීලී විදිහට මේක ක්‍රියාකාරකම් බහුල පාඩමක් තමයි, හරි ආසාවෙන් කරන පාඩමක්. ලස්සන තල රූප නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවත් සමග. ඍජුකෝණාශ්‍රයට කොහොමද සමමිතික අක්ෂ දෙකක් පමණයි තියෙන්නේ. ඒක ඇන්දත් වැරදි නැහැ. හැබැයි ඊට වඩා අපි එතනින් එහාට හිතලා ඊට වඩා ලස්සන තල රූපයක් පුතාලට නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. නිවසේදී උත්සාහ කරලා බලන්න සමමිතික අක්ෂ මීට වඩා වැඩි ගණනක් තියෙන රූපයක් කොහොමද අපි අඳින්නේ කියලා. 3ක් ඇති රූපයක්, 4ක් ඇති රූපයක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා උත්සාහ කරන්න දරුවනේ. එහෙනම් අපි මෙතෙක් ඉගෙනගත්ත කරුණු සාරාංශගත කරමින් පුතේ අපි පොඩි අභ්‍යාසයක නිරත වෙමු. පුතාලා මාත් එක්ක මෙන්න මේ අභ්‍යාස කරන්න ඕනේ. පුතාලා මම වාක්‍ය කිහිපයක් දෙනවා. මේ වාක්‍ය දරුවන්ගේ පොතේ පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද, වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න ඕනේ. පුතේ ඔන්න මම දරුවන්ට දෙන පළවෙනි ප්‍රකාශනය බලන්නකො මොකක්ද කියලා. දීපාර්ශික සමමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන වේලු. බලන්න දරුවනේ, දීපාර්ශික සමමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමානයිලු. ඔව් නේද? මම මුලින්ම කිව්වා දීපාර්ශික සමමිතික රූපයක සමමිතික අක්ෂයට දෙපසින් තියෙන කොටස් දෙක හැඩයෙන්ුත් සහ වර්ගඵලයෙන්ුත් මොකද වෙන්නේ දරුවනේ? සමානයි. එහෙනම් මේ පිළිතුර නිවැරදි. පුතාලා හරි ලකුණ යොදලා තියෙන්න ඕනේ. බලන්න දෙවෙනි ප්‍රකාශනය. දෙවෙනි ප්‍රකාශනයෙන් කියන්නේ දීපාර්ශික සමමිතික රූපයකට සමමිති අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථාත් ඇත කියලා කියනවා. දීපාර්ශික සමමිතික රූපයකට සමමිති අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථාත්. ඔව් අපිට කීපයක්ම හම්බුණා. විශේෂයෙන්ම ඍජුකෝණාශ්‍රය, සමචතුරාශ්‍රය. පුතාලා මීට පෙර ඉගෙනගෙන තියෙන වෘත්තයට සමමිතික අක්ෂ අනන්තයක් තියෙනවා කියලා තමයි අපි ඉගෙන ගන්න. වෘත්තයට වැඩිම සංඛ්‍යාවක් අපිට සමමිතික අක්ෂ ඇඳ ගැනීමේ හැකියාව තිබෙන්නේ වෘත්තයකට. එහෙනම් මේ ප්‍රකාශය මොකද වෙන්නේ? නිවැරදි. ඊළඟට තුන්වෙනි එක බලන්න දරුවනේ. තුන්වෙනි එකේ කියන්නේ වෘත්තාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණන සමචතුරාර්ශාකාර ආස්තරයක සමමිති අක්ෂ ගණනට වඩා වැඩි කියලා තමයි කියන්නේ. හරි නේද දරුවනේ? මම කිව්වේ වෘත්තාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණන. වෘත්තයක සමමිතික අක්ෂ අනන්තයක් තියෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේම සමචතුරාර්ශයක සමමිතික අක්ෂ කීයේ තියෙන්නේ? 4යි. එහෙනම් මේ ප්‍රකාශනය මොකද වෙන්නේ? නිවැරදි. හතරවෙනි ප්‍රකාශනය. දීපාර්ශික සමමිතික රූපයකට තිබිය හැකි උපරිම සමමිතික අක්ෂ ගණන එකකි. මුලිනුත් අපි කතා කරා නේද? දීපාර්ශික සමමිතික රූපයකට අපිට කියන්න බෑ එකක්ද දෙකක්ද තියෙන්නේ කියලා නේද? හරිද? එහෙම අපිට සීමාවක් පනවන්න බෑ. ඒ රූපයේ විදිහටම සමමිතික අක්ෂ ගණන වෙනස් වෙන්න පුළුවන්. සමමිතික අක්ෂ එකකට වඩා වැඩියෙන් හම්බුන රූප අපිට ගොඩක් හම්බුණා. එහෙනම් මේ ප්‍රකාශය මොකද වෙන්නේ? වැරදි ප්‍රකාශයක්. මේක වැරදි ප්‍රකාශයක්. වැරදි ලකුණ යොදන්න. පුතේ පස්වෙනි ප්‍රකාශනය බලන්න. පස්වෙනි ප්‍රකාශනය මොකක්ද කියන්නේ කියලා. සමමිතික අක්ෂ
දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිති අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට ලැබෙන එක් කොටස සමමිතික වේ. පුතාලට මතකද මම මුලින්ම මේ පාඩම කරනකොට මුලින්ම ඍජුකෝණාංශ තල රූපයක් පෙන්නවා. ඒ රූපේ නමන අවස්ථා දෙකකුත් පෙන්නවා. ඒ නමන අවස්ථා දෙකේ දරුවෝ දකින්න ඇති එක අවස්ථාවක් මුලින් නමලා ඒ නමපු කොටස් දෙක නැවත වාරයක් සමමිතික වන ආකාරයට නමා ගැනීමේ හැකියාව තිබුණා. එහෙනම් බලන්න සමමිතික අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කපාගෙන ඍජුකෝණාංශය උදාහරණයකට ගන්නකො. ඒ ඍජුකෝණාංශයේ එක සමමිතික අක්ෂයක් ඔස්සේ මම කපා වෙන් කරගන්නවා එක කොටසක්. අන්න ඒ කොටස් දෙක නැවත වාරයක් සමපාත වන පරිදි නමා ගැනීමේ හැකියාව තියෙනවා කියලා කියන්නේ. එහෙනම් පුතේ මේ ප්‍රකාශය මොකද වෙන්නේ? නිවැරදි කියලා අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න පුතේ අපි ද්විපාර්ශ්වික සමමිතිය කොටස මම හිතනවා දරුවන්ට ඉතාමත් හොඳින් ආවරණය වෙන්න ඇති. මීළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ අලුත්ම කොටස 8 ශ්‍රේණියේදී පුතාලා ඉගෙන ගන්න බ්‍රහ්මක සමමිතිය. බ්‍රහ්මක සමමිතිය. මුලින්ම පුතේ බ්‍රහ්මක සමමිතිය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මේ බලන්න. තල රූපයක් එය තුල වූ ලක්ෂයක් වටා එම තලයේම එක් වටක් භ්‍රමණය කිරීමේදී එහි මුල් පිහිටීම සමග අවම වශයෙන් එක් වතාවක්වත් සමපාත වේවි. මේ කියන කතාව දරුවෝ මම ක්‍රියාකාරකම් කීපයක් එක්කම දරුවන්ට හොඳින් පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී කියන්නේ පුතේ යම් තල රූපයක් එය තුල වූ ලක්ෂයක් වටා එකම තලයේම එක් වටයක් භ්‍රමණය කිරීම. ඒ කියන්නේ පුතේ ඕනෙම තල රූපයක් එය තුල වූ ලක්ෂයක් ඔස්සේ ලක්ෂයක් මතක හිතන්න ඔබේ කව කට්ටේ තුඩ තියලා තල රූපයකට ඒ තල රූපේ භ්‍රමණය කරන අංශක 360ක්. එසේ අංශක 360ක් භ්‍රමණය කරන විට තිබූ රූපෙම නැවත වාරයක් ලැබෙනවලු. එහෙම වෙන අවස්ථා තියෙනවා. අපි බලමු ඉදිරියේදී එහෙම වෙන අවස්ථා තියෙනවද කියලා. බලන්න. සමහර තල රූප එය තුල වූ ලක්ෂයක් වටා එක් වටයක් භ්‍රමණය කිරීමේදී අවස්ථා කිහිපයකදීම මුල් පිහිටීම සමග සමපාත වෙනවලු. සමහර තල රූප තියෙනවා දරුවෝ අවස්ථා කිහිපයකදීම එසේ භ්‍රමණය කරන විට මුල් පිහිටීම සමග සමපාත වෙනවා. මේ කිව්ව කතාව අපි ක්‍රියාකාරකම් කිහිපයක් සමගින් සාකච්ඡා කරමු. ඔන්න පුතාලට පේනවා මෙන්න මේ විදියට සමචතුරාශ්‍රය. බලන්න මේ සමචතුරාශ්‍රයේ මැද මම ඇඟිල්ල තබාගෙන අංශක 360ක් මේ විදිහට භ්‍රමණය කරනවා. අංශක 360ක් භ්‍රමණය කරනවා. පුතාලට පේනවා ඇති මේ රූපය තිබූ රූපයේ සමග අවස්ථා කිහිපයකදීම එකිනෙක මත සමපාත වන බව. තිබූ රූපය සමග අවස්ථා කිහිපයකදීම එකිනෙක මත සමපාත වන බව දරුවන්ට හඳුනාගත හැකියි. අපි එසේ සමපාත වන වාර ගණන් කරමු. මේ බලන්න. අවස්ථා 1යි 2යි 3යි 4යි. අවසාන අවස්ථාව දක්වා අවස්ථා 4කදී දරුවනේ එම රූපය සමග නැවත සමපාත වන බව දරුවන්ට හඳුනාගත හැකියි. අන්න එසේ නැවත එම රූපය සමග සමපාත වෙනවා නම් අපි කියනවා දරුවනේ මෙන්න මෙම රූපයට බ්‍රහ්මක සමමිතිය ඇති තල රූපයක් කියලා. මෙසේ භ්‍රමණය කරන විට නැවත මෙම තල රූපය සමපාත වීම අපි හඳුන්වනවා දරුවෝ බ්‍රහ්මක සමමිතිය කියලා. ඒ වගේම දරුවනේ මම මේ ඇඟිල්ල තබාගෙන මෙම තල රූපය මත ඇඟිල්ල තබාගෙන භ්‍රමණය කරන ලක්ෂය අපි හඳුන්වනවා බ්‍රහ්මක සමමිතික කේන්ද්‍රය ලෙස. බ්‍රහ්මක සමමිති කේන්ද්‍රය ලෙස අපි හඳුන්වනවා. මේ ආකාරයට සමචතුරාශ්‍රය භ්‍රමණය කරවූ විට අපිට සමපාත වන අවස්ථාවේදී විවිධ පිහිටීම් ලැබුණා. මේ බලන්නකො මුල් පිහිටීම මෙන්න මේ ආකාරයට තිබුණා. මම මේ සමචතුරාශ්‍රය ශීර්ෂ පුතාලට පැහැදිලි වෙන විදියට A B C D ලෙස ශීර්ෂ නම් කරලා තියෙනවා. ඒ වගේම දරුවෝ මම භ්‍රමණය කරවූ ලක්ෂ්‍ය O ලෙස නම් කරලා තිබෙනවා. මම මෙන්න මේ ආකාරයට භ්‍රමණය කරවූ විට අංශක 90ක් භ්‍රමණය වූ විට
මෙන්න මේ පිහිටීමට මේ සමචතුරාර්ශය ලැබෙනවා. බලන්න දරුවනේ A ලක්ෂය D ලක්ෂය සමග සමපාත වී තිබෙනවා. අංශක 90ක් භ්‍රමණය වූ විට A ලක්ෂය අපි භ්‍රමණය වී ගිහිල්ලා D ලක්ෂය සමග සමපාත වී තිබෙනවා. ඒ වගේම දරුවනේ අංශක 180ක් භ්‍රමණය වූ විට මේ බලන්න A ලක්ෂය C ලක්ෂය සමග සමපාත වී තිබෙනවා. අංශක 270ක් භ්‍රමණය වූ විට අපි දැක්කා A කියන ලක්ෂය B ලක්ෂය සමග සමපාත වී තිබෙනවා. ඒ වගේම දරුවනේ අංශක 360ක් භ්‍රමණය වූ විට අපිට හඳුනා ගන්න පුළුවන් A ලක්ෂය නැවතත් තිබූ තැනටම A ලක්ෂයේ තිබූ තැනටම මුල් පිහිටීම සමග නැවතත් සමපාත වී තිබෙනවා. එහෙනම් පුතේ අවස්ථා 4කදී සමචතුරාර්ශය අංශක 360ක් මේ ආකාරයට භ්‍රමණය කරන විට අවස්ථා 4කදී තිබූ රූපය හා නැවත නැවත සමපාත වූ බව දරුවන්ට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. බලමු දරුවනේ තව උදාහරණයක් අපි පුතාලට දීලා තියෙනවා ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රයත් මම මෙසේ ඍජු කෝණාශ්‍රය තුල වූ ලක්ෂයක් ඔස්සේ ඇඟිල්ල තබාගෙන අංශක 360ක් භ්‍රමණය කරනවා. බලමු දරුවනේ සමපාත වන අවස්ථා ගණන කීයද කියලා. අවස්ථා 1යි ඒ වගේම අවස්ථා 2කදී තිබූ රූපය හා නැවත නැවත සමපාත වන බව දරුවන්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එසේම දරුවනේ එහෙනම් මට කියන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයට අවස්ථා 2කදී සමමිතික වෙන බව. අවස්ථා 2කදී අංශක 360ක් භ්‍රමණය කරන විට සමමිතික වන බව ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා. බලමු දරුවනේ වෙන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ මම ශීර්ෂ A B C D ලෙස නම් කර තිබෙනවා. මැද ලක්ෂය එනම් අපි භ්‍රමණය කර වූ ලක්ෂය O ලෙස නම් කර තිබෙනවා. දරුවනේ මුල් පිහිටීම මෙසේ මම භ්‍රමණය කරන විට අංශක 180ක් භ්‍රමණය වූ විට මෙන්න මේ ආකාරයට A ලක්ෂය C ලක්ෂය සමග සමපාත වී ඇති බව දරුවන්ට හඳුනාගත හැකියි. ඒ වගේම අංශක 360ක් භ්‍රමණය වූ විට අපිට සමපාත වන අවස්ථාවක් ලැබුණා. ඒ සමපාත වුණේ දරුවෝ A ලක්ෂය තිබූ ලක්ෂය සමග නැවත සමපාත වූ අවස්ථාවේදී. එහෙනම් දරුවන්ට ඍජු කෝණාශ්‍රය හඳුනාගත හැකි අවස්ථා 2කදී එසේ තිබූ රූපය හා සමපාත වූ බව. අපි තව උදාහරණයක් සලකමු දරුවෝ. සමපාද ත්‍රිකෝණය. බලන්න සමපාද ත්‍රිකෝණයත් මේ ආකාරයට මම එය තුල වූ ලක්ෂයක් ඔස්සේ ඇඟිල්ල තබාගෙන භ්‍රමණය කරනවා. දරුවන්ට පේනව ඇති අවස්ථා 3කදී බලමු අවස්ථා 1යි අවස්ථා 2යි අවස්ථා 3යි. අවස්ථා 3කදී තිබූ රූපය හා යලි යලිත් සමපාත වූ බව. එහෙනම් දරුවනේ මතක තබා ගන්න මේ මම ඇඟිල්ල තබාගෙන භ්‍රමණය කරන ලක්ෂය මම හඳුන්වනවා මෙම රූපේ භ්‍රමක සමමිති කේන්ද්‍රය ලෙස. ඒ වගේම දරුවනේ මෙන්න මේ සමපාත වන වාර ගණන පුතාලා අලුත් වචනයක් ඉගෙන ගන්නවා භ්‍රමක සමමිතික ගණය ලෙස අපි හඳුන්වනවා. එහෙනම් දරුවනේ සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතික ගණය. ඒ කියන්නේ මෙසේ අංශක 360ක් භ්‍රමණය වූ විට සමපාත වන වාර ගණන. සමපාද ත්‍රිකෝණය නම් පුතේ 3යි. සමපාද ත්‍රිකෝණයේ භ්‍රමක සමමිති ගණය 3ක් ලෙස අපි හඳුනා ගන්න පුළුවන්. එහෙනම් පුතාලට මතක ඇති ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයේ භ්‍රමක සමමිතික ගණය අපිට දෙකක් විදියට හඳුනා ගන්න පුළුවන්. පුතේ සමපාද ත්‍රිකෝණය එහෙනම් අපි බලමු. සමපාද ත්‍රිකෝණය සමමිතික වුණ අවස්ථා කොහොමද තිබුණේ කියලා. මේ බලන්න මුල් පිහිටීම මම A B C ලෙස නම් කරලා තිබෙනවා. මෙසේ අපිට භ්‍රමණය කර වූ විට පළමු අවස්ථාවේදී A ලක්ෂය C ලක්ෂය සමග සමපාත වූ විට එය සමමිතික වූ අවස්ථාවක් අපිට ලැබුණා. ඒ වගේම දෙවන සමමිතික අවස්ථාවේදී දරුවෝ A ලක්ෂය B ලක්ෂය සමග සමපාත වුණා. අවස්ථා 3යි. තුන්වෙනි අවස්ථාවේදී A ලක්ෂය අවසාන පිහිටුමට නැත්තම් මුලින් තිබූ පිහිටුමට නැවත
ලැබුණට පස්සේ අපිට නැවත වාරයක් සමපාත වුණා. එහෙනම් දරුවනේ මතක තබා ගත යුතුයි සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතික ඝනය 3කුත් සමචතුරාශ්‍රයට භ්‍රමක සමමිතික ඝනය 4කුත් ඍජුකෝණාශ්‍රයට භ්‍රමක සමමිතික ඝනය 2කුත් දැන් අපි මේ වෙනකොට ඉගෙනගෙන තිබෙනවා. ඒ කරුණුත් මතක් කරගෙන අපි තව තල රූපයකට යමු. මේ බලන්න. මේ චතුරාශ්‍රයේ මම ඒ තුල වූ ලක්ෂයක් ඔස්සේ ඇඟිල්ල තබාගෙන භ්‍රමණය කරනවා. මෙසේ භ්‍රමණය කරන විට දරුවනේ දරුවන්ට පේනවා ඇති එකදු අවස්ථාවක අවසාන අවස්ථාවේදී පමණයි. ඊට පෙර එකදු අවස්ථාවකදීවත් මේ රූපය තිබූ රූපය සමග යලි යලි සමපාත නොවන බව. එහෙනම් දරුවනේ මතක තබා ගන්න තිබූ රූපය සමග මේ රූපය අවසාන පිහිටුම දක්වා පැමිණෙන තෙක් කිසිදු අවස්ථාවක නැවත නැවත සමපාත වුණේ නැහැ. එහෙනම් මෙයට එක් අවස්ථාවක් පමණයි. ඒ කියන්නේ අවසාන පිහිටුමේදී පමණයි සමමිතික උනේ. එහෙනම් පුතේ ඔන්න දැන් අපි ඉගෙන ගන්න විශේෂ කරුණක්. භ්‍රමක සමමිතියක් ඇති තල රූපයක් විදිහට අපි අඳුරගන්නේ එම තල රූපයේ අවසාන පිහිටුමට පෙර අවස්ථා කිහිපයකදීම තිබූ රූපය සමග සමපාත විය යුතුයි. අඩුම තරමේ භ්‍රමක සමමිතියේ තිබෙන රූපයක් බව අපිට හඳුනා ගන්න නම් එම රූපේ භ්‍රමක සමමිතික ඝනය 2 හෝ 2ට වඩා වැඩි අගයක් විය යුතුයි. අඩුම තරමේ 2ක්වත් තිබිය යුතුයි. ඕනෙම රූපයක් දරුව අවසාන පිහිටුමේදී එම රූපය තිබූ රූපය හා සමමිතික වෙනවා. එසේ අවසාන පිහිටුමේදී පමණක් සමමිතික වුණාට දරුවෝ අපි කියන්නේ නැහැ එම රූපයට භ්‍රමක සමමිතිය තියෙන තල රූපයක් කියලා. එහෙනම් දරුවනේ අපි බලමු දැන් මෙතෙක් ඉගෙන ගත්ත කරුණු වගේම විශේෂ අපි තල රූප කිහිපයක භ්‍රමක සමමිතික ඝනය සාකච්ඡා කරමු. බලන්න දරුවනේ සමපාද ත්‍රිකෝණය. පුතාලට මතක ඇති සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතික ඝනය අපිට හඳුනා ගන්න පුළුවන් තුනක් ලෙස. සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතික ඝනය තුනක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතියක් තිබෙන තල රූපයක් ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ රොම්බසය. පුතාලා රොම්බසය මීට පෙර 7 ශ්‍රේණියේදී 6 ශ්‍රේණියේදී රොම්බසයේ විශේෂ ලක්ෂණ අඳුරගෙන තියෙනවා. රොම්බසය කියලා කියන්නේ දරුවෝ පාද හතරම සමාන සමාන්තර ආශ්‍රයක්, පාද හතරම සමාන තල රූපයක්. එහෙනම් දරුවනේ රොම්බසයට භ්‍රමක සමමිතික ඝනය පුතාලට ගෙදරදී ක්‍රියාකාරකමක් විදිහට මේ විදිහටම රොම්බසයක් තල රූපයක් ඇඳගෙන පුතාලා කොලයක ඇඳගෙන ඒ කපා ගන්න. ඒ වගේම තව තල රූපයක් මේ මත තබා තවත් තල රූපයක් ඇඳගන්න. ඉන්පස්සේ ඇඳගත් තල රූපය මත මෙම තල රූපය තබා අර මම මුලින් ක්‍රියාකාරකමේදී කරා වගේම භ්‍රමණය කරවලා බලන්න දරුවනේ අංශක 360ක් අවස්ථා කීයකදී මෙම තල රූපය සමමිතික වෙනවද කියලා දරුවන්ට හඳුනාගත හැකියි. අවස්ථා දෙකකදී මෙම රූපය තිබූ රූපය හා සමමිතික වෙන බව දරුවන්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් දරුවනේ රොම්බසයට භ්‍රමක සමමිතික ඝනය 2ක් බව හඳුනාගත හැකියි. ඒ වගේම දරුවනේ මතක තියාගන්න ඕන දැන් මම කියන රොම්බසයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ 2ක් පවතිනවා. රොම්බසයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ 2ක් පවතින බව හඳුනා ගන්න. අපි බලමු දරුවනේ ඊළඟට සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය විශේෂ ලක්ෂණයක් අපි දන්නවා දරුවෝ මීට පෙර ඉගෙනගෙන තියෙනවා. අපි තල රූපයක් සවිදි බව හඳුන්වන්නේ විශේෂ අවස්ථා දෙකකදී. තල රූපයක් සවිදී කියලා කියන්නේ දරුවනේ එහි පාදත් සියල්ල දිගින් එකිනෙකට සමාන විය යුතුයි. ඒ වගේම එහි අභ්‍යන්තර කෝණත් විශාලත්වයෙන් එකිනෙකට සමාන විය යුතුයි. ඉතින් මේ තියෙන්නේ පාද 6ක් තියෙන තල රූපයක්. අපි පාද 6ක් තියෙන තල රූපය ෂඩාශ්‍රය කියලා හඳුන්වනවා. පාද 6ම දිගින් සමාන වෙලා අභ්‍යන්තර කෝණත් විශාලත්වයෙන් සමාන වුණාම අපි කියනවා දරුවෝ එයට සවිදි ෂඩාශ්‍රය කියලා. සවිදි ෂඩාශ්‍රයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ කීයක් තියෙනවද? පුතාලට මතක ඇති සවිදි ෂඩාශ්‍රයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ 6ක් තියෙනවා. ඒ වගේම සවිදි ෂඩාශ්‍රය පුතාලා ගෙදෙද්දි ක්‍රියාකාරකම කරලා බලන්න. සවිදි ෂඩාශ්‍රය පොතක ඇඳලා
ඒ සමානම තල රූපයක් පෙර වගේම කපාගෙන ඒ තල රූපයේ උඩ තබා අංශක 360ක් භ්‍රමණය කරවලා බලන්න අවස්ථා කීයකදී මෙම රූපයේ තිබූ රූපය හා සමපාත වන අවස්ථා කීයක් අපිට ලැබෙනවද කියලා. දරුවන්ට ලැබේ අවස්ථා 6කදී. අවස්ථා 6කදී තිබූ රූපය හා සමපාත වන බව දරුවන්ට හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් සවිධ ෂඩාශ්‍රයට භ්‍රමක සමමිතික ගණය 6ක් ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම දරුවෝ සමාන්තරාශ්‍රයට ඔන්න අපිට ගැටලු ගෙන දෙන තල රූපයක් නේද? හරි සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයේ අපි මුලින් කතා කරා මෙයට දීපාර්ශ්වික සමමිතික අක්ෂ එකක්වත් නැහැ. අපි කියනවා මෙය දීපාර්ශ්වික සමමිතික තල රූපයක් නොවේ කියලා. එහෙනම් දරුවනේ ඔන්න ගෙදෙද්දි කරලා බලන්න දරුවෝ සමාන්තරාශ්‍රයක් ඇඳගෙන භ්‍රමණය කරවලා බලන්න අවස්ථා කීයකදී මෙම රූපය තිබූ රූපය හා සමපාත වෙනවද කියලා. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයට භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා බලන්න. සමාන්තරාශ්‍රයට දරුවෝ භ්‍රමක සමමිතියක් තියෙනවා. ඒ කියන්නේ අවස්ථා දෙකකදී මෙම රූපය තිබූ රූපය හා සමපාත වෙනවා. ඔන්න විශේෂ කරුණක් සඳහන් කරගන්න පුළුවන් පුතාලට තර ලකුණක් දාලා සමාන්තරාශ්‍රයට භ්‍රමක සමමිතික ගණය දෙකක් ලෙස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ අපි මෙතෙක් ඉගෙන ගත්ත කරුණු මෙන්න මේ විදිහට බලමු. යම් කිසි තල රූපයක් එය තුල වූ ලක්ෂයක් වටා එක් වටයක් ඒ කියන්නේ අංශක 360ක් භ්‍රමණය කිරවීමේදී වටේ අවසන් වීමට පෙර එහි මුල් පිහිටුම සමග සමපාත වන්නේ නම් එම තල රූපයට භ්‍රමක සමමිතිය ඇතයි කියනු ලැබේ. එහෙනම් පුතේ භ්‍රමක සමමිතිය තියෙනවා කියලා කියන්නේ යම් තල රූපයක් එය තුල වූ ලක්ෂයක් වටා අංශක 360ක් භ්‍රමණය කිරීමේදී වටේ අවසන් වීමට පෙර මුල් පිහිටීම සමග සමපාත වන්නේ නම් තමා අපි කියන්නේ එම රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. ඕනෙම තල රූපයක් දරුවෝ මම මුලින් කිව්වා වගේම එක් අවස්ථාවකදී ඒ කියන්නේ අවසාන පිහිටුමේදී සමපාත වෙනවා. අවසාන පිහිටුමේදී පමණක් සමපාත වුණා කියලා අපි කියන්නේ නැහැ දරුවනේ එම රූපයට භ්‍රමක සමමිතිය තියෙනවා කියලා. එහෙනම් මම කිව්වා මුලින්ම අඩුම තරමේ භ්‍රමක සමමිතිය තියෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන් එම රූපයේ භ්‍රමක සමමිතික ගණය 2 හෝ 2ට වඩා වැඩි අගයක් විය යුතුයි. අඩුම තරමේ දෙකක්වත් තියෙන්න ඕනේ. අර ඕනෙම රූපයක් අවසන් පිහිටුමේදී තිබූ රූපය සමග සමපාත වෙනවා. ඒ වගේම දරුවනේ භ්‍රමණය කළ නියත ලක්ෂය අපි හඳුන්වනවා භ්‍රමණ කේන්ද්‍රය ලෙස. භ්‍රමණය කළ නියත ලක්ෂය අපි හඳුන්වන්නේ දරුවෝ භ්‍රමණ කේන්ද්‍රය ලෙස. හරි. ඊළඟ විශේෂ කරුණ බලන්න. භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එම තලය තුල ඇති භ්‍රමණ කේන්ද්‍රය නොවන ලක්ෂයක් වටා එක් වටයක් කරකවීමේදී එහි මුල් පිහිටුම සමග සමපාත වන්නේ වටය අවසානයේදී පමණයි. ඔන්න දරුවනේ දරුවන්ට ගෙදෙද්දි කරන්න කුඩා ක්‍රියාකාරකමක් තියෙනවා. මුලින් අර මම සඳහන් කළා වගේම භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් අරගෙන දරුවනේ සමචතුරාශ්‍රය ගන්නකො පුතාලට හරි ලේසි. සමචතුරාශ්‍රයක් අරගෙන දැන් පුතාලා දන්නවා සමචතුරාශ්‍රයේ භ්‍රමණ කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා. අනේ භ්‍රමණ කේන්ද්‍රය නොවන ලක්ෂයකදී ඇඟිල්ල තබාගෙන මෙන්න මේ සමචතුරාශ්‍රය භ්‍රමණය කරවන්න. එතකොට බලන්න අවස්ථා කීයකදී මෙම සමචතුරාශ්‍රය නැවත වරක් සමපාත වෙනවද කියලා. පුතේ මුලින් සඳහන් කරා වගේ අපිට අවස්ථා 4කදීම නැවත සමපාත වෙන්නේ නැහැ. එහෙනම් භ්‍රමණ කේන්ද්‍රය නොවන ලක්ෂයකදී අපි මේ රූපය භ්‍රමණය කරවුනොත් අපිට අවසන් පිහිටුමේදී පමණක් මෙම රූපය සමපාත වන බව දරුවන්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඊළඟ විශේෂ කරුණ බලන්න භ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එහි භ්‍රමක කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට එම තල රූපයේ මුල් පිහිටුම සමග සමපාත වන වාර ගණන භ්‍රමක සමමිතිය ඇති තල රූපයේ භ්‍රමක සමමිති ගණය ලෙස හඳුන්වනවා. එහෙනම් දරුවෝ මතක තබා ගන්න යම් තල රූපයක භ්‍රමක සමමිතික ගණය කියලා කියන්නේ මොකද්ද? එම තල රූපයේ
අංශක 360ක් භ්‍රමණය කරන විට සමපාත වන වාර ගණන අපි හඳුන්වනවා එම තල රූපයේ භ්‍රමක සමමිති ගානය ලෙස. එහෙනම් දරුවනේ අපි බලමු මෙන්න මේ විදිහට සමචතුරාශ්‍රයක් අරගෙන මේ සමචතුරාශ්‍රයේ මුලින් මම කතා කරා වගේම දීපාර්ශික සමමිතික අක්ෂ සියල්ලම එකිනෙකට සමචතුරාශ්‍රය තුල වූ ලක්ෂයක් මත එකිනෙකට හමු වෙනවා. එකම ලක්ෂයක් මත එකිනෙකට හමු වෙනවා. මේ බලන්න මම නිල් පැහැති ලක්ෂය ඔස්සේ දරුවන්ට පෙන්නලා දීලා තියෙන්නේ අන්න ඒ ලක්ෂය. එකම ලක්ෂයකදී එකිනෙකට මුණ ගැසෙනවා. මෙන්න මේ ලක්ෂයම තමා දරුවෝ යම් තල රූපයක භ්‍රමක සමමිති කේන්ද්‍රය ලෙස අපි හඳුනා ගන්න. යම් තල රූපයක භ්‍රමක සමමිති කේන්ද්‍රය වෙන්නේ ඒ තල රූපයේ තිබෙන දීපාර්ශික සමමිතික අක්ෂ එකිනෙකට මුණ ගැසෙන තැන. එහෙනම් යම් තල රූපයකට දීපාර්ශික සමමිතියකුත් භ්‍රමක සමමිතියකුත් තියෙනවා නම් දීපාර්ශික සමමිතික අක්ෂ සියල්ල එකිනෙකට මුණ ගැසෙන ලක්ෂය එම රූපේ භ්‍රමක සමමිති කේන්ද්‍රය ලෙස හඳුන්වනවා. පුතේ අපි මෙතෙක් ඉගෙන ගත්ත කරුණු මෙන්න මේ විදිහට සාරාංශගත කරමු. බලන්න සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයට දීපාර්ශික සමමිති අක්ෂ 3කුත් භ්‍රමක සමමිති ගණය 3ක් ලෙසත් ඒ වගේම භ්‍රමක සමමිතියේ ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම සමාන්තරාශ්‍රයකට දීපාර්ශික සමමිති අක්ෂ බිඳුවකුත් භ්‍රමක සමමිතියේ ගණය 2කුත් භ්‍රමක සමමිතියක් ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. බලන්න රොම්බසයට දීපාර්ශික සමමිති අක්ෂ 2කුත් ඒ වගේම භ්‍රමක සමමිති ගණය 2ක් ලෙසත් භ්‍රමක සමමිතිය ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. පුතේ ඍජුකෝණාශ්‍රයට දීපාර්ශික සමමිති අක්ෂ 2කුත් භ්‍රමක සමමිති ගණය 2ක් ලෙසත් භ්‍රමක සමමිතිය ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. සමචතුරාශ්‍රය අපි අඳුරගත්තා. දීපාර්ශික සමමිති අක්ෂ 4කුත් භ්‍රමක සමමිති ගණය 4කුත් ඒ වගේම භ්‍රමක සමමිතියක් ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. පුතේ සවිදි පංචාශ්‍රය දීපාර්ශික සමමිති අක්ෂ 5ක් භ්‍රමක සමමිති ගණය 5ක් ලෙසත් භ්‍රමක සමමිතියක් ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. සවිදි ෂඩාශ්‍රය දීපාර්ශික සමමිති අක්ෂ 6කුත් භ්‍රමක සමමිති ගණය 6ක් ලෙසත් භ්‍රමක සමමිතියක් ඇත යන්න ප්‍රකාශ කරන්න පුළුවන්. පුතේ සවිදි අෂ්ටාශ්‍රය දීපාර්ශික සමමිති අක්ෂ 8කුත් භ්‍රමක සමමිති ගණය 8ක් ලෙසත් භ්‍රමක සමමිතියක් ඇත යන්න අපට ප්‍රකාශ කරන්න පුළුවන්. පුතේ ඔන්න ඔය වගුව හොඳින් මතක තබා ගන්න. මේ වගුවට අනුව අපිට මේකෙන් සාරාංශගත කරන්න පුළුවන් අධ්‍යයනය කරන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. බලන්න යම් තල රූපයකට දීපාර්ශික සමමිතියක් තියෙනවා නම් දරුවනේ එම රූපයේ භ්‍රමක සමමිති ගණය දීපාර්ශික සමමිතියක් තියෙන තල රූපයක භ්‍රමක සමමිති ගණය බලන්න. දැන් බලන්න සමපාද ත්‍රිකෝණයේ දීපාර්ශික සමමිති අක්ෂ 3යි භ්‍රමක සමමිතිත් කීයක් තියෙනවද? 3ක්. එහෙනම් සමපාද ත්‍රිකෝණයට දීපාර්ශික සමමිති අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණයට මොකද වෙන්නේ? සමාන. එහෙනම් යම් තල රූපයකට දීපාර්ශික සමමිතියක් තියෙනවා නම් එම සමමිති ගණන රූපයක භ්‍රමක සමමිති ගණයට සමාන වෙනවා. හැබැයි සමහර තල රූප තියෙනවා දීපාර්ශික සමමිතියක් නැති භ්‍රමක සමමිතියක් තිබෙනවා. ඒ වගේම භ්‍රමක සමමිතියක් නැති දීපාර්ශික සමමිතියක් තියෙන තල රූපයකුත් අපිට හම්බ වෙනවා. බලන්න පුතාලා ගෙදරදී ක්‍රියාකාරකමක් විදියට කරලා බලන්න සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණය භ්‍රමණය කරවලා බලන්න. සමදීපාද ත්‍රිකෝණයට අපි මුලින් අඳුනගත්තා සමදීපාද ත්‍රිකෝණයට තියෙනවා දීපාර්ශික සමමිති අක්ෂ 1ක්. ඒ වගේම එයාට භ්‍රමක සමමිතියක් නැහැ කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය විශේෂ කරුණු මතක තබා ගන්න. අපි ඊළඟ අභ්‍යාසය කරනකොට මෙන්න මේ අභ්‍යාසය කරනකොට ඒ කරුණු කතා කරපු කරුණු වල වැදගත්කම පුතාලට තේරෙයි. බලන්න පහත සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න කියලා තියෙනවා. පුතේ මුලින්ම ඔන්න දරුවන්ට දෙනවා මම ප්‍රකාශනය බලන්න දීපාර්ශික සමමිතිය ඇති
සෑම තල රූපයකටම භ්‍රමක සමමිතිය ඇත. දීපාර්ශ්වික සමමිතිය ඇති සෑම තල රූපයකටම භ්‍රමක සමමිතිය ඇත. පුතාලා කල්පනා කරන්න දැන් මම කිව්ව කතාව දීපාර්ශ්වික සමමිතිය තියෙන සෑම තල රූපයකටම භ්‍රමක සමමිතිය තියෙනවද? නැහැ. වැරදි. එහෙනම් මොකද්ද උදාහරණය? සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණයට දීපාර්ශ්වික සමමිතියක් තියෙනවා. හැබැයි භ්‍රමක සමමිතියක් නැහැ. ඒ වගේම භ්‍රමක සමමිතිය ඇති සෑම රූපයකටම දීපාර්ශ්වික සමමිතියක් ඇත. ඒකත් වැරදි නේද දරුවනේ? භ්‍රමක සමමිතිය තිබුණට සමහර තල රූප තියෙනවා දීපාර්ශ්වික සමමිතිය නැති. උදාහරණය මොකද්ද? සමාන්තරාශ්‍රය. උදාහරණේ සමාන්තරාශ්‍රය. එනම් දරුවනේ ඔන්න තුන්වෙනි ප්‍රකාශනය. පුතාලා මේක පොතේ ලියාගෙන හරිනම් හරි වැරදි නම් වැරදි යොදන්න බලන්න. දීපාර්ශ්වික සමමිතිය ඇති තල රූපයකට භ්‍රමක සමමිතියද පවතී නම් එහි සමමිතික අක්ෂ ගණන හා භ්‍රමක සමමිති ගණය සමාන වේ. දීපාර්ශ්වික සමමිතිය ඇති තල රූපයකට භ්‍රමක සමමිතියද පවතිනවා නම් මම මුලින් සඳහන් කරා දරුවෝ එම රූපවල සමමිතික අක්ෂ ගණන ඒ රූපේ භ්‍රමක සමමිති ගණයට සමාන වෙනවා. හතරවෙනි ප්‍රකාශනය බලන්න. විෂම ත්‍රිකෝණයේ දීපාර්ශ්වික සමමිතිය හෝ භ්‍රමක සමමිතිය හෝ නැත. විෂම ත්‍රිකෝණයට අපි දන්නවා දරුවෝ දීපාර්ශ්වික සමමිතියක් නැහැ. ඒ වගේම භ්‍රමක සමමිතියකුත් නැහැ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. බලන්න පස්වෙනි ප්‍රකාශනය. සමමිති අක්ෂ එකට වැඩි දීපාර්ශ්වික සමමිති රූපයක සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය එහි භ්‍රමණ කේන්ද්‍රයද වේ. හරි නේද දරුවනේ? සමමිතික අක්ෂ එකකට වඩා වැඩියෙන් තියෙන දීපාර්ශ්වික සමමිතික රූපයක එම සමමිති අක්ෂවල ඡේදන ලක්ෂ එම රූපේ භ්‍රමණ කේන්ද්‍රයද වෙනවා. එහෙනම් මෙන්න මේ ප්‍රකාශය නිවැරදි. හරි දරුවනේ. එහෙනම් අපි මෙතෙක් වෙලා කතා කරපු කරුණු මේ ආකාරයට සාරාංශගත කරමු. මුලින්ම දරුවනේ මේ බලන්න දීපාර්ශ්වික සමමිතිය ඇති භ්‍රමක සමමිතිය සහිත ජ්‍යාමිතික තල රූපවල භ්‍රමක සමමිති ගණය සමමිති අක්ෂ ගණනට සමාන වෙනවා. ඔන්න ඔක මතක තියාගන්න දරුවනේ. දීපාර්ශ්වික සමමිතිය ඇති භ්‍රමක සමමිතිය සහිත තල රූපවල භ්‍රමක සමමිතික ගණය දීපාර්ශ්වික සමමිති අක්ෂ ගණනට සමාන වෙනවා. එහෙනම් පුතාලට තල රූපයක භ්‍රමක සමමිතිය හොයන්න කියලා දීලා තියෙනවා නම් බලන්න පුතේ ලේසි ක්‍රමයක් මම මේ දරුවන්ට කියලා දෙන්න යන්නේ. එයාට දීපාර්ශ්වික සමමිතියක් තියෙනවද කියලා. එම රූපයට. ඒ රූපයට භ්‍රමක සමමිතියකුත් තියෙනවා නම් දරුවෝ එම රූපයේ දීපාර්ශ්වික සමමිතික අක්ෂ ගණන එම රූපයේ භ්‍රමක සමමිතික ගණයට සමාන වෙනවා. බලන්න දරුවනේ ඊළඟ කරුණ දීපාර්ශ්වික සමමිතිය නැති තල රූපවලටද භ්‍රමක සමමිතිය තිබිය හැක. දීපාර්ශ්වික සමමිතිය නැති තල රූපවලටද භ්‍රමක සමමිතිය තිබිය හැක. උදාහරණයක් වශයෙන් සමාන්තරාශ්‍රය. මේ විශේෂ කරුණු පුතාලා සඳහන් කරගන්න. මේවා තමයි නිතරම අපෙන් විභාගයට අහන කරුණු. පුතාලාගේ වාර විභාගවලදී නිතරම විමසන කරුණු දරුවනේ. මෙන්න මේ කරුණු හොඳින් අවධාරණය කරගන්න, හොඳින් ලියා ගන්න. මෙන්න මේ විශේෂ කරුණු. දීපාර්ශ්වික සමමිතිය නැති තල රූපවලටද භ්‍රමක සමමිතිය තිබිය හැකි. උදාහරණයක් වශයෙන් සමාන්තරාශ්‍රය. ඊළඟ කරුණු දරුවනේ භ්‍රමක සමමිතිය ඇති දීපාර්ශ්වික සමමිති තල රූපයක සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය භ්‍රමණ කේන්ද්‍රය වේ. දීපාර්ශ්වික සමමිතිය තියෙන දීපාර්ශ්වික සමමිති තල රූපයක සමමිති අක්ෂවල ඡේදන ලක්ෂය දරුවෝ භ්‍රමණ කේන්ද්‍රයද වෙනවා. එහෙනම් මෙන්න මේ කතා කර කරුණු වලට තවත් කරුණක් මෙන්න මේ විදිහට එකතු වෙනවා. බලන්න භ්‍රමක සමමිති ගණය දෙක හෝ ඊට වඩා වැඩි වෙන තල රූපයකට භ්‍රමක සමමිතිය ඇතැයි කියනු ලැබේ. එහෙනම් දරුවනේ මතක තබා ගන්න භ්‍රමක සමමිති ගණය දෙක හෝ ඊට වඩා වැඩි වෙන තල රූපයකට භ්‍රමක සමමිතිය ඇතැයි කියනු ලැබේ. ඒ වගේම දරුවනේ ඊළඟ කරුණ භ්‍රමක සමමිතිය ඇති තල රූපයක භ්‍රමක සමමිති ගණය එකට වඩා වැඩි වේ. එහෙනම් යම් තල රූපයකට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා කියන්නේ දරුවනේ එහි භ්‍රමක සමමිති ගණය එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඕනෙම තල රූපයක්
අංශක 360කින් භ්‍රමණය කරවීමේදී එක්වරක් පමණක් මුල් පිහිටීම හා සමපාත වේ. නමුත් එම තල රූපවලට භ්‍රමක සමමිතියක් ඇතැයි කියනු නොලැබේ. ඕනෙම තල රූපයක් දරුවනේ අංශක 360ක් භ්‍රමණය කරවීමේදී එක්වරක් පමණක් මුල් පිහිටීම සමග සමපාත වෙනවා. නමුත් අපි කියන්නේ නැහැ එම රූපවලට භ්‍රමක සමමිතියක් තියෙන රූපයක් කියලා. එහෙනම් දරුවනේ ඔන්න අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තු භ්‍රමක සමමිතිය ගැන ඉගෙන ගත්තු කරුණු මෙන්න මේ කරුණු ටික පුතාලා හොඳින් අවධාරණය කරගන්න. පුතාලගේ විභාගයේදී මෙන්න මේ විශේෂ කරුණු පුතාලගෙන් විභාග ප්‍රශ්න විදියට අහන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් දරුවනේ අපි මේ ඊටමත් රසවත් භ්‍රමක සමමිතිය පාඩම පුතාලා ගෙදරදී නිවසේදී පුතාලගේ පෙළ පොතේ තිබෙන ක්‍රියාකාරකම් කරලා බලන්න. තවදුරටත් පුතාලට අධ්‍යයනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ තවදුරටත් මේ පාඩම අවධාරණය කරගන්න පුතාලගේ පෙළ පොතේ තියෙන අභ්‍යාසවල නිරත වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙවැනි තවත් හරවත් පාඩමකින් ඔබ සමග හමු වන බලාපොරොත්තුෙන් මා සමුගන්නා ආයුබෝවන්.